පැසිව් වොයිස් පාඩම තරමක අසීරු පාඩමක් හැටියටයි සැලකන්නේ. පැසිව් වොයිස් පාඩම කාණ්ඩ 4ක් යටතේ මෙම වීඩියෝ මගින් ඉතාමත්ම සරලව ඔබ වෙත ලබා දෙනවා. පැසිව් වොයිස් අධ්‍යයනයට පෙර ඇක්ටිව් වොයිස් පිළිබඳ පැහැදිලි දැනුමක් තිබෙනවා නම් ඒ ඉතාමත්ම වටිනවා. ලක්කරුණ ඇකඩමි YouTube නාලිකාවේ ඇක්ටිව් වොයිස් පිළිබඳව පාඩම් 5ක් පමණ තිබෙනවා. අපි ඇක්ටිව් වොයිස් පාඩම් අධ්‍යයනය කළ ආකාරයටම මෙම පාඩමත් අධ්‍යයනය කරමු. පැසිව් වොයිස් පාඩම අපිට ඉතාමත්ම අත්‍යවශ්‍ය පාඩමක්. ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීමේදී සහ කතා කිරීමේදී පැසිව් වොයිස් වාක්‍ය රටා 8න් වාක්‍ය රටා කීපයක් අපට නිතරම අවශ්‍ය වෙනවා. පැසිව් වොයිස් වාක්‍ය රටා නොමැතිව පැසිව් වොයිස් වාක්‍ය රටා පිළිබඳ පුහුණුවක් අවබෝධයක් නොමැතිව අපිට කතා කිරීමට අසීරුයි. ස්පෝකන් ඉංග්‍රීසි වලට පැසිව් වොයිස් වාක්‍ය රටා ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. පැසිව් වොයිස් වාක්‍ය රටා නොමැතිව අපට අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ. අප පැසිව් වොයිස් පාඩම කාණ්ඩ 4ක් යටතේ අධ්‍යයනය කරනවා. පළවන කාණ්ඩය ඇක්ටිව් වොයිස් සහ පැසිව් වොයිස් කියන ආකාර දෙකෙන්ම ප්‍රකාශ කළ හැකි වාක්‍ය රටාවන්. දෙවන කාණ්ඩය වාක්‍යයේ කර්තෘ එහෙම නැත්නම් doer නොමැති වාක්‍ය රටා. තුන්වන කාණ්ඩයේ වාක්‍යයේ කර්තෘ doer සටහන් කිරීමට අවශ්‍ය නොවන අවස්ථා. හතරවන කාණ්ඩය යටතේ අපි අධ්‍යයනය කරන්නේ පැසිව් වොයිස් වාක්‍ය රටාවන් වලට හැරවිය නොහැකි පැසිව් වොයිස් ආකාරයට ප්‍රකාශ කළ නොහැකි වාක්‍ය රටාවන්. මේ තියෙන්නේ එලෙස ඇක්ටිව් සහ පැසිව් වොයිස් කියන වාක්‍ය රටා දෙකෙන්ම ලිවිය හැකි සරල උදාහරණයක්. The cat eats rats. පූසා මීයන්ව කනවා. දැන් මෙම වාක්‍ය පැසිව් වොයිස් වලට හැරවීමේදී rats කියන ඔබ්ජෙක්ට් එක පැසිව් වොයිස් වාක්‍යයේ මුලට ගන්නවා. ඒ වගේම the cat කියන සබ්ජෙක්ට් එක පැසිව් වොයිස් වාක්‍යයේ අගට යනවා. දැන් අපි සැලකිලිමත් විය යුත්තේ පැසිව් වොයිස් වාක්‍යයේ ක්‍රියාපදයේ තැබිය යුතු ආකාරය. ඇක්ටිව් වොයිස් වාක්‍යයේ ක්‍රියාපදයේ eats. the cat කියන සිංගියුලර් සබ්ජෙක්ට් එකට ක්‍රියාපදයේ අගට s අකුරක් යොදා තිබෙනවා. එය සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක් නිසා. එසේනම් අපි පැසිව් වොයිස් වාක්‍ය සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකකින්ම තබන්න ඕනේ. එහිදී පැසිව් වොයිස් වාක්‍යයේ උපකාරක ක්‍රියාපදයේ is am. ප්‍රධාන ක්‍රියාපදයේ past participle. eat කියන ක්‍රියාපදයේ past participle එක eaten. V3 form එක. rats කියන subject එක plural නිසා අපි is am කියන උපකාරක ක්‍රියාපද වලින් plural be verb එක ගන්නවා. are කියන. එවිට rats are eaten by the cat. by කියන එකෙන් නියෝජනය වෙනවා විසින් කියන එක. දැන් අපි බලමු දෙවෙනි උදාහරණය. The cat eats the rat. පූසා මීයාව කනවා. මෙම වාක්‍යයෙන් අදහස් වන්නේ ජෙනරල් තින් එකක්. පූසා මීයාව කනවා. උදාහරණයක් හැටියට කොටියා මුවාව කනවා. වැනි අදහසක් ලබා දෙනවා. දැන් the cat කියන සබ්ජෙක්ට් එක පැසිව් වොයිස් වාක්‍යයේ අගට යනවා. the rat කියන ඔබ්ජෙක්ට් එක පැසිව් වොයිස් වාක්‍යයේ මුලට එනවා. the rat කියන ඔබ්ජෙක්ට් එක ඒකවචන නිසා අපි මෙතනදී යෙදිය යුත්තේ is කියන උපකාරක ක්‍රියාපදය. The rat is eaten by the cat. මීයාව කනු ලබන්නේ පූසා විසිනි. මෙහිදී මතක තබා ගත යුතු විශේෂත්වයක් තිබෙනවා. පැසිව් වොයිස් වාක්‍ය රටා 8ෙම ප්‍රධාන ක්‍රියාපදය පවතින්නේ past participle ස්වරූපයෙන්. එම වාක්‍ය 8 උපකාරක ක්‍රියාපදය තමයි වෙනස් වන්නේ. එසේනම් අප මෙම වාක්‍ය 8ෙම උපකාරක ක්‍රියාපද ටික මතක තබා ගත්තොත් අපිට මෙම වාක්‍ය රටා ඉතා පහසුවෙන් භාවිත කරන්න පුළුවන්. ඔබ මෙම රටාවට හුරු වුණොත් මේ ඉතාමත්ම සරල කාරණයක්. Simple present tense is am plus past participle. Simple past tense was were plus past participle. Simple future tense will be plus past participle. Present continuous tense is am plus been plus past participle. Maybe been BEING been. Past continuous tense was were plus past participle. Future continuous tense වලට පැසිව් වොයිස් වාක්‍ය රටාවක් නැහැ. Present perfect tense have has plus been plus past participle. මෙහිදී been BEEN been. Past perfect tense had plus been plus past participle. Future perfect tense will have plus been plus past participle. පැසිව් වොයිස් වාක්‍ය රටාවන් වලට සිංහලෙන් කියන්නේ කර්මකාරක වාක්‍ය කියලා. ඉන්න අදහස් වන්නේ පැසිව් වොයිස් වලදී කර්මයට නැත්නම් ඔබ්ජෙක්ට් එකට ප්‍රධාන තැනක් හිමි වෙනවා. ඒ වාක්‍යයේ මුලට එනවා. ඒ වගේම සබ්ජෙක්ට් එක කර්තෘ වාක්‍යයේ අගට යනවා. පැසිව් වොයිස් යනු
සබ්ජෙක්ට් එක එහෙමත් නැත්නම් කර්තෘ වාක්‍යය අගට රැගෙන යාම, ඔබ්ජෙක්ට් එක එහෙමත් නැත්නම් කර්මය වාක්‍යය මුලට රැගෙන ඒම, කොටිම කියනවා නම් වාක්‍ය මුල අග මාරු කිරීම, කන පිට පෙරලීම පමණක්ම නොවේ. නමුත් පැසිව් වොයිස් කියන වාක්‍ය රටාවන් වල මූලික සංකල්පය එයයි. ඇක්ටිව් වොයිස් වාක්‍ය රටා පිළිබඳ දැනටමත් අපිට අවබෝධයක් තිබෙනවා. ඇක්ටිව් වොයිස් වාක්‍ය රටා තරමක් සරලයි. ඒ වගේම පැසිව් වොයිස් වාක්‍ය රටා තරමක් සංකීර්ණයි. මෙම කොටස තුලින් අපි සාකච්ඡා කරන්නේ ඇක්ටිව් වොයිස් සහ පැසිව් වොයිස් කියන ආකාර දෙකටම වර්ණය ගිය හැකි වාක්‍ය පිළිබඳව. ඇක්ටිව් වොයිස් වාක්‍ය රටාවෙන් අපිට සරලව ප්‍රකාශ කරන්නට පුළුවන් අදහසක් ඇයි අප පැසිව් වොයිස් වාක්‍යයට වර්ණගන්නේ කියන එක පිළිබඳ යමෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒට හේතු දෙකක් තිබෙනවා. අපිට සමහර අවස්ථාවලදී අවශ්‍ය වෙනවා ඔබ්ජෙක්ට් එක ගැන කතා කරන්න. ඒ වගේම පැසිව් වොයිස් වාක්‍ය රටාව වැඩිපුරම භාවිතා කරන්නේ වාක්‍ය අලංකාර කිරීමට. විශේෂයෙන්ම නිවුස් ටෙලිකාස්ටිං ප්‍රවෘත්ති නිවේදන කටයුතු වලදී පැසිව් වොයිස් කියන වාක්‍ය රටාව බහුලව භාවිතා කරනවා. ඔබ දිනපතා ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදන වලට අහුම්කම් දෙනවා නම් ඔබගේ පැසිව් වොයිස් දැනුම දියුණු කරගන්නට එය ගොඩක් උදව් වේවි. උදාහරණ වාක්‍යයක් අරගෙන අප මෙම වාක්‍ය රටා 8 පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගනිමු. ඊට ප්‍රථම තප්පර කිහිපයකින් මෙම මනෝවිද්‍යාත්මක ආකෘති ක්‍රමයේ සැලැස්ම පිළිබඳ දල අවබෝධයක් ලබා ගනිමු. හොඳ අපි දැන් බලමු සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් පළවෙනි කොටුව. එහි උදාහරණ වාක්‍ය ඇක්ටිව් වොයිස් රටාවෙන් සහ පැසිව් වොයිස් ආකාරයෙන් තිබෙනවා. The cat eats rats. පූසා මීයන්ව කනවා. මීයන්ව කනවා පූසා විසින්. මෙම වාක්‍ය රටාවේ උපකාරක ක්‍රියාපද is am are. මෙහිදී rats කියන ප්ලූරල් වචනයට ආ කියන be verb එකයි යෙදෙන්නේ. දෙවන කොටුව simple past tense වාක්‍ය රටාවන් වලට යොමුමු. The cat ate a rat. පූසා මීයෙක්ව කෑවා. එම වාක්‍යම පැසිව් වොයිස් වලට යෙදෙනකොට a rat was eaten by the cat. මීයෙක්ව කනු ලැබුවා පූසා විසින්. මෙහි උපකාරක ක්‍රියාපදය was were. a rat වෙනුවට ප්ලූරල් වචනයක් යෙදුනොත් were කියන ප්ලූරල් be verb එක plural helping verb එක යොදන්න වෙනවා. Rats were eaten by the cat. මීයන්ව කනු ලැබුවා පූසා විසින්. තුන්වෙනි කොටුව තුන්වන වාක්‍ය රටාව simple future tense. The cat will eat a rat. පූසා මීයෙක්ව කයි කාවි. A rat will be eaten by the cat. මීයෙක්ව කනු ලබාවි පූසා විසින්. A rat කියන වචනය plural යෙදුනත් එසේමයි යෙදෙන්නේ. Rats will be eaten by the cat. මීයන්ව කනු ලබාවි පූසා විසින්. හතරවන වාක්‍ය රටාව present continuous tense. The cat is eating a rat. පූසා මීයෙක්ව කමින් ඉන්නවා. මේ දැන් කරන ක්‍රියාවක් හැටියට සැලකෙන්නේ. නමුත් මෙය අනාගත කාල වාක්‍යයක් හැටියටත් අපිට දක්වන්න පුළුවන්. එම වාක්‍යම පැසිව් වොයිස් වාක්‍යයට හැරවීමේදී a rat is being eaten by the cat. මීයෙක්ව කනු ලබනවා පූසා විසින්. ඒ වගේම මෙහි අප a rat කියන singular වචන වෙනුවට rats කියන plural වචන යොදන විට rats are being eaten by the cat. මීයන්ව කනු ලබන්නේ පූසා විසිනි. මෙම වාක්‍ය රටාවේ උපකාරක ක්‍රියාපද is am are plus being. ඊපස්වෙනි වාක්‍ය රටාව past continuous tense වලට යමු. The cat was eating a rat. පූසා මීයෙක්ව කමින් සිටියා. එම වාක්‍යම අපි පැසිව් වොයිස් වාක්‍ය රටාවට හරවමු. A rat was being eaten by the cat. මීයෙක්ව කමින් සිටිනු ලැබුවේ පූසා විසිනි. මෙම වාක්‍ය රටාවල උපකාර ක්‍රියාපද was were plus being. හරවන වාක්‍ය රටාව future continuous tense වාක්‍ය රටාවට පැසිව් වාක්‍ය රටාවක් එන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ. හත්වන වාක්‍ය රටාව present perfect tense.
The cat has eaten a rat. පූසා මීයෙක්ව කාලා තියෙනවා. එම වාක්‍ය පැසිව් වාක්‍ය රටාවට හැරවීමේදී a rat has been eaten by the cat. මීයෙක්ව කාලා තියෙන්නේ පූසා විසින්. මෙම වාක්‍ය රටාවල උපකාරක ක්‍රියාපද has, have plus been. අටවන වාක්‍ය රටාව past perfect tense. The cat had eaten a rat. පූසා මීයෙක්ව කාලා තිබුණා. එම වාක්‍ය පැසිව් වාක්‍යයට හැරවීමේදී a rat had been eaten by the cat. මීයෙක්ව කාලා තිබුණේ පූසා විසිනි. එහි උපකාරක ක්‍රියාපදය had plus been. නවවෙනි වාක්‍ය රටාව future perfect tense. The cat will have eaten a rat. පූසා මීයෙක්ව කාලා තියේවි. එම වාක්‍යම පැසිව් වාක්‍ය රටාවට හැරවීමේදී a rat will have been eating the rat. මීයෙක්ව පූසා විසින් කනු ලබා තිබේවි. මේ උපකාරක ක්‍රියාපද will have plus been. මෙම වාක්‍ය රටාව ඉතාමත්ම දුර්ලභයි. මෙම වාක්‍ය රටාව භාවිතා නොවන තරම්. සමස්තයක් හැටියට මෙම වාක්‍ය රටාවටින් අපට එදිනෙදා අදහස් ප්‍රකාශ කිරීමේදී වැඩිපුරම අවශ්‍ය වන්නේ simple present tense, simple past tense, simple future tense, present continuous tense සහ present perfect tense. ඒ වගේම මෙම වාක්‍ය රටා අටේම ප්‍රධාන ක්‍රියාපදයේ past participle නිසා අප මේදී මතක තබා ගත යුත්තේ හැම වාක්‍යයකටම යෙදෙන උපකාරක ක්‍රියාපදයේ පමණයි. අපි මොහොතකට active voice සහ passive voice වාක්‍ය රටා දෙක සංසන්දනාත්මකව බලමු. මේ තියෙන්නේ active voice වාක්‍ය රටාවලදී ඒ කාලවලට අදාළව උපකාරක ක්‍රියාපදයේ තියෙන හැටි. දැන් අපි බලමු passive voice වාක්‍ය රටාවලදී උපකාරක ක්‍රියාපදයේ තියෙන හැටි. මේ තිබෙන විශේෂ රටාව ඔබ දැන් දකින්නට ඇති. මෙවැනි රටා විශාල ප්‍රමාණයක් ඔබ මනෝවිද්‍යාත්මක ආකෘති ක්‍රමය හරහා ටෙන්සස් ඉගෙන ගන්නට උත්සාහ කළොත් දැක ගන්නට පුළුවන්. එම නිසා ඔබට ඉතා ඉක්මනින් මෙම වාක්‍ය රටා විස්සට හුරු වෙන්න පුළුවන්. Lamborghini Super Race was won by Dilanta Malagamua. 5,000 rupees is being provided all needy families by the government. A leopard was killed by the villagers in Kilinochchi. Miss World 2020 has been claimed by Caroline. මෙම ප්‍රවෘත්ති හතරම පැසිව් වොයිස් වාක්‍ය රටා. මා ඔබට මුලදී ප්‍රකාශ කළා ප්‍රවෘත්ති නිවේදනවලදී වැඩිපුරම භාවිතා කරන්නේ පැසිව් වොයිස් බව. ප්‍රේක්ෂකයන් ග්‍රහණය කර ගැනීම සඳහා නිවේදකයන් අලංකාර ආකර්ශනීය වාක්‍ය ප්‍රකාශ කළ යුතු වෙනවා. ඒ වගේම වැදගත් දේ වගේම ආකර්ශනීය දේ වාක්‍යයේ මුලට ප්‍රකාශ කිරීමෙන් ප්‍රේක්ෂකයා රඳවා ගැනීමට හැකි වෙනවා. රුපියල් 5000ක් බෙදා දෙනවා කියන කොටස මුලින් ප්‍රකාශ කිරීමෙන් එම වාක්‍යයට වටිනාකමක් ලැබෙනවා. පළවෙනි නිවුස් එක Lamborghini Super Race was won by Dilanta Malagamuwa. දැන් ජයග්‍රහණය කරන්නේ මෙම ක්‍රියාව සිදු කරේ දිලන්ත මාලගමුව. නමුත් ඔහු ඉන්නේ වාක්‍යයේ අවසානයේට. එම වාක්‍යය ඇක්ටිව් ආකාරයට ප්‍රකාශ කරන විට දිලන්ත මාලගමුව won Lamborghini Super Race. මෙම වාක්‍යය simple past tense වාක්‍යයක්. දෙවන නිවුස් එක 5,000 rupees is being provided all needy families by the government. මෙහිදී රුපියල් 5000 බැගින් ලබා දෙන්නේ රජය විසින්. නමුත් රජය ඉන්නේ වාක්‍යයේ අවසානයේට. The government is providing 5,000 rupees all needy families. මෙය present continuous වාක්‍ය රටාවක්. දැන් සිදුවීමෙන් පවතින ක්‍රියාවක්. තුන්වන නිවුස් එක A leopard was killed by the villagers in Kilinochchi. ක්‍රියාව කරන ලද්දේ villagers in Kilinochchi. The villagers in Kilinochchi killed a leopard. හතරවන නිවුස් එක Miss World 2020 has been claimed by Caroline. ජයග්‍රහණය අත්පත් කරගන්නේ ඇක්ටිව් වාක්‍යයේදී Caroline ඉදිරියට එනවා. Caroline has claimed Miss World. මේ හත්වන කාණ්ඩේ present perfect වාක්‍ය රටාව. අපට අවශ්‍ය වෙනවා මාටින් වික්‍රමසිංහ මහතා ගැන රචනයක් ලියන්න. Martin Wickramasinghe is
one of the greatest authors in Sri Lanka. He was born in 1890. He wrote Madol Duwa in 1942. දැන් මේ කතා කළේ මාටින් වික්‍රමසිංහ මහතා ගැන. අපි දැන් කතා කරමු මාටින් වික්‍රමසිංහ මහතා විසින් ලියන ලද මඩොල් දුව පොත ගැන. Madol Duwa is a famous children's novel in Sri Lanka. It was published in 1942. Madol Duwa was written by Martin Wickramasinghe. මෙහි තිබෙන වාක්‍ය දෙක දෙස අවධානය යොමු කරන්න. Martin Wickramasinghe wrote Madol Duwa in 1942. මාටින් වික්‍රමසිංහ මහතා ගැන ලියන රචනයේදී අපි ප්‍රකාශ කරනවා Martin Wickramasinghe wrote Madol Duwa in 1942. ඒ වගේම අපි Madol Duwa ගැන කතා කරද්දී Madol Duwa was written by Martin Wickramasinghe in 1942 ලෙසයි ප්‍රකාශ කරන්නේ. මෙහිදී අප දෙවන අවස්ථාවේදී Martin Wickramasinghe wrote Madol Duwa in 1942 කිව්වොත් එය නොගැලපෙනවා.